හරිද? පුතේ සහසංයුජ බන්ධනයක්. හරිද? නිරූපණය කරන්නේ සහසංයුජ බන්ධනයක් නිරූපණය කරන්න ක්‍රම තුනක් තියෙනවා. දැන් අයනික බන්ධනයක් නිරූපණය කරන්න එක ක්‍රමයකින් තිබ්බේ. ඒක මම කියලා දුන්නා. ඒ වගේ සහසංයුජ බන්ධනයක් නිරූපණය කරන්න ක්‍රම තුනක් තියෙනවා. සහසංයුජ බන්ධන නිරූපණය කරන්න ක්‍රම තුනක් තියෙනවා. හරිද? අහගන්න. එකක් තමයි ලුයිස් හිත් කතිර සටහන. අනිත් එක ලුයිස් ව්‍යුහ සටහන. ලුයිස් ව්‍යුහ සටහන. අනිත් එක මට හරියටම කියන්න මේ සතෙක් කෑ ගහනවා සද්දය ඇහෙන නිසා ඔයාලට මං කියන එක වෙනස් කැඩි අඩු වැඩි වෙවි ඇහෙනවද? කිසිම වෙනසක් නැහැ. මට ඇහුන්නේ නැහැ. කිසිම වෙනසක් නැතුව තිබ්බා වගේම ඇහෙනවා සර්. එහෙනම් කවුලක් නැහැනේ. මොකෙක් හරි එකෙක් මේ කුරු ගන්නවා. හරි. ලුයිස් ව්‍යුහ සටහන. අනිත් එක ලුයිස් තිත් සටහන. ලුයිස් තිත් සටහන. හරි. සහසංයුජ බන්ධනයක් නිරූපණය කරන්න ක්‍රම තුනක් තියෙනවා. ලුයිස් තිත් කතර සටහන, ලුයිස් ව්‍යුහ සටහන සහ ලුයිස් තිත් සටහන. හරි. ලියන්න තරු ලකුණක් දාලා සහසංයුජ බන්ධනයක් නිරූපණය කරනු ලබන ප්‍රධාන ක්‍රම තුනක් තිබේ. තුනම ලියලා ඉරි ගහගන්න. ලුයිස් තිත් කතර සටහන, ලුයිස් ව්‍යුහ සටහන, ලුයිස් තිත් සටහන. හරිනේ තුනම ලියලා ඉරි ගහන්න. ලියන්න මාතෘකාව ලුයිස් තිත් කතර සටහන. ලුයිස් තිත් කතර සටහන. හරි. හොඳට අහගන්න. හරි වැදගත් මම මේ කියන දේවල් ටික දැන් මාතෘකාව ලුයිස් තිත් කතර සටහන. අපි අඳින්න යන්නේ කාවද? CH4 නැත්නම් සරල කෙනෙක් ගමු. අපි අඳින්න යන්නේ HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. HCl සහසංයුජ සංයෝගයක්. හරිද? මොකද අලෝහ දෙකකින්මයි හැදිලා තියෙන්නේ. අලෝහ දෙකකින් හැදිලා තියෙනවා නම් සහසංයුජයි. හරි. හරිද? අහගන්නකො පුතේ. ලුයිස් තිත් කතර සටහනක් අඳිද්දී මුලින්ම කරන්නේ අපි එයාගේ පරමාණු තියෙන ඒවා සැකිල්ලක ආකාරයෙන් ලියා ගන්නවා. HCl නම් පරමාණු දෙකයිනේ තියෙන්නේ. දෙක දෙපැත්තේ ලියා ගත්තා. හැබැයි පරමාණු ගොඩක් තියෙනවා නම් අඩුවෙන්ම තියෙන එක මැද්දෙන් ලියා ගන්න ඕන.
වැඩියෙන් තියෙනු වටේ ලියන්න ඕන. බලන්න. CH4 ගන්නකො. කවුරු හරි මෙයාගේ නම දන්නවද? 9 වසර. මෙයාට කියන්නේ මොන වායුව කියලාද? මීතේන් වායුව. මෙතේන් වායුව නැත්නම් මීතේන් වායුව. මෙයා ලිව්වොත් මෙහෙමයි ලියන්නේ. කාබන් මැද්දේ අඩුම එක. හයිඩ්‍රජන් 4 දෙනා වටේ ලියා ගන්න ඕන. තිත් කතිර සටහනක් අඳිද්දි පළවෙනියටම අඩුම පරමාණුව අඩුම සංඛ්‍යාවක් තියෙන පරමාණුව මැද පිහිටන විදිහට සැකිලි ව්‍යුහය ඇඳ ගන්න ඕන. පැහැදිලිද? දෙන්නයි නම් ඉන්නේ ඉතින් මැද දාන්න එකෙක් නෑනේ බං. හරිද? දැන් මට කියන්න කාබන් ඩයොක්සයිඩ් නම් කාවද මැද්දෙන් ලියන්න ඕනේ? කාබන් ඩයොක්සයිඩ් නම් මැද්දෙන් ලියන්න ඕනේ කාබන්. මේ කාබන් මැද්දේ ඔක්සිජන් දෙපැත්තේ. කොහොමයි ලියන්නේ? අඩුම ප්‍රමාණයක් ඉන්න කෙනා මැද ලියා ගන්න. ජලය අඳින්න කිව්වොත් H2O කාවද මැද්ද ලියන්නේ? ඔක්සිජන්. මේම ඔක්සිජන් ලියලා හයිඩ්‍රජන් දෙපැත්තේ ලියන්න. උදේ ඕක උගන්නන්න නැතුව ලුයිස් ව්‍යුහ උගන්නනවනේ සමහරක් මේ ලුයිස් පිටකත් සටහන් අඳින්න ඕක කියන්නේ නැතුව කියනවනේ. එතකොට ළමයා වෙන අර්බුදවල පැටලෙනවා. මතක තියාගන්න. හරිද? පළවෙනිම දේ අඩුම පරමාණු ගාණක් තියෙන කෙනා මැද්දේ පිහිටන විදිහට. හරිද? අඩුම පරමාණු ගාණක් තියෙන කෙනා මධ්‍ය පරමාණුව වෙන විදිහට අනෙක් පරමාණු ඒක වටේ ලියලා සැකිලි ව්‍යුහයක් ඇඳ ගන්නවා. මේ කියන්නේ අපි යන්නපු සැකිලි ව්‍යුහය. හරි. ඉතින් මොනා කරන්නත් කලින් මේ දේවල් ටික කරන්න එපා. හරි. ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා සහසංයුජ සංයෝගයක තිත් කතිර සටහනක් ඇඳීමේදී සහසංයුජ සංයෝගයක තිත් කතිර සටහනක් ඇඳීමේදී අප අනුගමනය කළ යුතු ප්‍රධාන නීති කිහිපයකි. අංක 1 ලියන්න අංක 1 දී ඇති සංයෝගයේ අඩුම සංඛ්‍යාවක් ඇති පරමාණුව මධ්‍ය පරමාණුව වන ලෙස සැකිලි ව්‍යුහය ඇඳ ගන්න. සර් ඒක පොඩ්ඩක් ආපහු කියන්නකෝ. දී ඇති සංයෝගයේ අඩුම සංඛ්‍යාවක් පිහිටි පරමාණුව මධ්‍ය පරමාණුව වන ලෙස සැකිලි ව්‍යුහය ඇඳ ගන්න. උදාහරණ කියලා මේක ලියගන්න.
හරිනේ. පළවෙනියටම කරන්නේ ඒක. දීලා තියෙන පරමාණුවේ වැඩි අඩුවෙන්ම තියෙන කෙනා මැද ඉන්න විදියට දාලා අනිත් අය වටේට දාලා සැකිලි ව්‍යුහය ඇඳ ගන්න. හරිනේ. මේක ඇඳ ගන්න උදාහරණයක්. දෙක. පුතේ අහගන්න ලුයිස් තිත්කතිර සටහන් වලදී නිරූපණය කරන්නේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි. මොකක්ද බං සංයුක්තා කවචය කියන්නේ? අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටම. කෙනෙක්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි නිරූපණය කරන්නේ. අනිත් ඒවා වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න. මට කියන්න හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? එකයි. එකයි. ඒකට කාණ්ඩය මතක තියෙන්න ඕන. කාණ්ඩාංකේ තමයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන. හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ එහෙනම් එකයි තියෙන්නේ. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4ක්. 4යි. කාබන් 4 වෙනි කාණ්ඩේ. හරිද? ක්ලෝරීන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ක්ලෝරීන් 2යි. එකයි. ක්ලෝරීන් එකයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි. මුන් යකෝ 7යි. 7යි. 7යි සංයුක්තාව එකයි. සංයුක්තාව එකයි. ඒක හරි. මං අහුවා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලානේ. 7යි. හරි. බල්ලගෙන ඇහුවා ඌරගෙන කියලා අහලා හරිනවද? හරි. 7ක් තියෙනවා. එහෙනම් මෙයාගේ නිරූපණය කරන්නේ ඉලෙක්ට්‍රෝන 7යි. මෙයාගේ 4යි නිරූපණය කරන්න තියෙන්නේ. මෙයාගේ 1යි. හොඳට මතක තියාගන්න ලුයිස් ව්‍යුහ අඳිද්දී හරිද? තිත්කතර සටහන් අඳිද්දී නිරූපණය කරන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන විතරයි. පැහැදිලිද? හරි. ඒකත් ලියන්න දෙක. ලුයිස් සටහන් ඇඳීමේදී දෙවෙනි එකද? ඔව් ලුයිස් සටහන් ඇඳීමේදී නිරූපණය කරනු ලබන්නේ සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන පමණි. සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන පමණි. හරිනේ? සංයුක්තා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි නිරූපණය කරන්නේ. අනිත් ඒවා නිරූපණය කරන්නේ නැහැ. ඊළඟ දේ අහගන්න ලුයිස් තිත්කතර සටහන් අඳිද්දි පුතේ එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන කතිර විදිහට ගත්තොත් අනිත් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගන්නෙ තිත් කියලා. ඒ කිව්වේ මේ හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන මං හිතනවා කතිර කියලා. එහෙනම් කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන මොනවද? තිත්. මේකගේ ඉලෙක්ට්‍රෝන එහෙනම් තිත් විදිහට මාක් කරන්නේ. ආයේ මේ හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන මොනවද? කතිර. කතිර. මේකේ කතිර නම් මේකේ තිත් නම් ආයේ මේකේ කතිර. එහෙනම් මේකේ මොනවද? මේකේ තිත් නම් මේකේ මොනවද? කතිර. කතිර. මේකේ කතිර. එහෙමයි තීරණය වෙන්නේ. එකක තිත් නම් අනිකේ කතිර. හරි. ඊළඟ එකේ ආයේ තිත්. එහෙමයි යන්නේ. මාරුවෙන් මාරුවට. හරි. එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් විදිහට අනිත් පරමාණු ඉලෙක්ට්‍රෝන කතිර විදිහට නිරූපණය කරන්න ඕන. හරි. අනිත් එක ඉලෙක්ට්‍රෝන හැම වෙලාවෙම තියෙන්නේ තනියම නෙමෙයි. අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝන ඉන්නේ මොනවා විදිහටද? කපල් විදිහට. හරි. දෙන්න තමයි ඉන්නේ. තනි ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ නැහැ. තනි ඉලෙක්ට්‍රෝන නැහැ හුඟක් අඩුයි. අනිවාර්යෙන්ම තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන්.
පැහැදිලි? හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන්. හරි? හැම වෙලාවෙම මෙහෙම. තිත් කතිර ඉලෙක්ට්‍රෝන යුගලක්. හරි? මේ තිත් කතිර. තව ඉලෙක්ට්‍රෝන යුගලක්. හරි? ලියන්න 3 තිත් කතිර සටහන් වලදී එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් ලෙසද අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර ලෙසද සලකනු ලැබේ. එකක් තිත් අනික කතිර. අනිත් එක මම කියපු දේත් ඕකටම ලියමු. හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ මොනවා විදිහටද? මට කියන්න. යුගල් විදිහට. යුගල් විදිහට. ඒකටම ලියන්න. තවද සෑම විටම ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් නිරූපණය කළ යුතුය. සෑම විටම ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් නිරූපණය කළ යුතුය. හරිනේ? හැම වෙලාවෙම යුගල් වශයෙන් නිරූපණය කරන්න ඕන. අනිත් එක හොඳට අහගන්න පුතේ. මෙන්න මෙහෙම HCl කියන්නකෝ. මේ දෙන්නම මෙහෙම හවුලේ තියාගන්නමනේ ඉලෙක්ට්‍රෝන. දැන් මේ තිත හයිඩ්‍රජන් දීපු එකක් නම් කතරේ කවුද දීපු එකක්ද? තිත හයිඩ්‍රජන් දීපු එකක් නම් කතරේ කවුරු දීපු එකක්ද? ක්ලෝරින් දීපු එකක්. එහෙම තමයි හවුලේ තියාගන්නේ. හරිද? එතකොට මේ හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ මේ සහසංයුජ බන්ධනය හදන්න දායක වෙච්ච ඉලෙක්ට්‍රෝනනේ. එහෙම ඒවට කියනවා මේවා බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. හරිද? බන්ධනය හදන්න දායක වෙච්ච ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. තව සමහර ඉලෙක්ට්‍රෝන තියෙනවා පුතේ බන්ධන හදන්න දායක වෙලා නැහැ. මේක වටේ චූන් එකේ ඉන්නේ ඒවා. ඔව්. බන්ධන හදන්න දායක වෙන්නේ නැති පරමාණු වටේ චූන් එකේ ඉන්න ඉලෙක්ට්‍රෝන යුගල් වලට කියනවා මොනවා කියලාද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියන. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියන. ඒකත් අපි දැනගන්න ඕන. හරි? ලියන්නේ ඊළඟ එක. කීයද මේ? 4 ලියන්න 4. බන්ධන සෑදීමට ඕක ලියාගන්න උදාහරණ වලට නෑ මේවා ලියන්න එපා. මේ නිකන් මම කියන එක ලියන්න. බන්ධන සෑදීමට දායක වන ඉලෙක්ට්‍රෝන යුගල්
බන්ධන සෑදීමට දායක වන ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ලෙසද බන්ධනවලට දායක නොවි පරමාණු වටා බන්ධනවලට දායක නොවි පරමාණු වටා නිදහසේ පවතින පරමාණු වටා නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝන යුගල් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙසද හඳුන්වයි. මෙහෙම බන්ධනය හදන්න දායක වෙනවා නම් ඒවා බන්ධන ඉලෙක්ට්‍රෝන. පරමාණු වටේ චූන් එකේ ඉන්නවා නම් නිකන් කැරකි. එකසර ඉලෙක්ට්‍රෝන. හරි. එකසර ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. හරිනේ. අනුජ එක තේරුණාද? ඔව් සර්. ඔව්. හරි. ඊළඟට දැන් අහගන්න. දැන් බලන්න ඕනේ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගාන. දැන් හවුලේ තියාගන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක ප්‍රශ්නයක්නේ. ඒක තමයි වැදගත්ම එක. හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. මේ බලන්න. අපි ගමු HCl. දැන් මේ දෙන්න හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගාන. පුතේ ඕනම පරමාණුවක් හවුලේ තියාගන්නේ එයාගේ සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගානක්. හොඳට මතක තියාගන්න. එයාගේ සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගානක්. හයිඩ්‍රජන්ගේ සංයුජතාව කීයද? 1යි. 1යි. එහෙනම් එයා හවුල තියාගන්නේ 1 ඉලෙක්ට්‍රෝන යුගලයි. ක්ලෝරින්ගේ සංයුජතාව කීයද? 2යි. කීයයි? 1යි. 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 කයි කියනවා මිසක් මම මොකද ඇන්නේ නැහැ. 1යි. හරි. එහෙනම් මෙයා හවුලේ තියාගන්න 1 ඉලෙක්ට්‍රෝන යුගලයි. එහෙනම් අපිට කතා දෙකක් නැතුව ලියුව හැකි. මේ දෙන්න හවුලේ තියාගන්නේ මෙහෙම 1 ඉලෙක්ට්‍රෝන යුගලයි. 1 ඉලෙක්ට්‍රෝන යුගලක් නම් ඒකෙන් එකක් හයිඩ්‍රජන් දීපිකක් වෙන්න ඕන. අනික කවුරු දීපිකක්ද? අනික ක්ලෝරින් දීපිකක් වෙන්න ඕන. තනියම දෙකම දෙන්නේ නැහැ ආ. පිස්සු හැදිච්ච උන් නැහැනේ එහෙම කරන්න. ඌ එකක් දුන්නොත් මාත් එකක් දෙනවා. එහෙමයි. බම දෙකම දීලා මූවා හවුලේ තියා ගන්නවා හප්පට. එහෙම කරන්න බෑ. මෙතන බලන්න. O2 ඔක්සිජන්. ඔක්සිජන්ගේ සංයුක්තාව කීයද? 2යි. දැන් උඹලට තේරෙනවද මම සංයුක්තාව පාඩම් කරන්න කිව්වේ මගේ පස්ස පැත්ත කහනවට නෙමෙයි කියලා? ඈ? දැන් උඹලට තේරෙනවද මම මොකටද සංයුක්තාව පාඩම් කරන්න කියලා උඹලට වැන්දේ? ඈ? මම උඹලට කිව්වද නැද්ද වඳින්නම් පාඩම් කරපල්ලා කියලා කිව්වද නැද්ද? මං කිව්වද නැද්ද? කෝ
මම කිව්වා. කිව්වා. හරි වඳින්නම් පාඩම් කරපල්ලා කියලා. ගහන්න නැතුව කිව්වේ යා. හරි ගන්න විදියක් නැහැනේ. හරි කිව්වා. කිව්වට සමහරු ඇහුවේ නැහැ. අද විඳෝපල්ලා. හරි. අද විඳෝපල්ලා. තව විඳවන්න ඉදිරියට coming soon. සංයුතතා ටික පාඩම් කරපන් කිව්වේ එදා ඒකයි. හරිද? එදා ඒකයි. ඒතර මතක තියාගන්න. කරේ නැත්තම් පාඩුව මට නෙමෙයි ඔබට. අද පාඩුව වැටහෙවි. හරි. තව ඉදිරියටත් වැටහෙවි. හරි. ඔක්සිජන්ගේ සංයුක්තාවය 2 නම් දැන් මේක හොයාගන්න ඔබ ඔක්සිජන්ගේ සංයුක්තාවය දන්නේ නැත්නම් හෙන්න කෙලියක් කරන්න ඕන. එන වටාරයක් ගිහිල්ලා ඔක්සිජන්ගේ සංයුක්තාවය හොයාගෙන එන්න ඕන. බෑනි කරන්න. ඔක්සිජන්ගේ සංයුක්තාවය 2යි. එහෙනම් ඔක්සිජන් කොච්චරක් හවුලේ තියාගන්නවද පුතේ? දෙකක්. මොනා දෙකක්ද? ඉලෙක්ට්‍රෝන දෙකක්. නෑ. ඉලෙක්ට්‍රෝන යුගල් දෙක. අන්න ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තියාගන්න. සංයුතතාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගාණක් හවුලේ තියාගන්න. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්. ඕම් එක යුගලයි ඕම් දෙක යුගලයි. හවුලේ තියාගන්න ගාන හොයාගන්නේ ඔය විදිහට. හරිද? ඒක හොයාගන්න බැරුව මෙව වඳින්න බෑ. හරි. හවුලේ තියාගන්න ගාන හොයාගන්නේ ඔය විදිහට. හැම මූලද්‍රව්‍ය පරමාණුවක්ම එයාගේ සංයුතතාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගානක් හවුලේ තියාගන්නවා. ආයෙත් තේරුණාද? ඔව්. හරි. ඉමාෂා සෙව්මි පුතේ දැන් තේරෙනවද මේවා? ඔව් සර්. හරි. මේවා හරි ලේසි බං. හරිද? චුට්ටක්වත් අමාරු නෑ. හරියට ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හරි සංයුක්තා පාඩම් තියෙන්න ඕන. ඉතින් ඒක කෙරෙන්න ඕන. ලියන්න මේ මෙහෙම ඊළඟ නීතිය කීවෙනි එකද? පස්වෙනි. පහ ලියන්න. සෑම පරමාණුවක්ම තම සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගණනක් සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගණනක් හවුලේ තබා ගනි. තම සංයුක්තාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගණනක් හවුලේ තබා ගනි. හරිනේ? ඉතින් මේ ඔය හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ටික හරි නෝට් එක දාන්නම් සෙනෙත්. හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන යුගල් ටික ඇන්දට පස්සේ අවසාන ශක්ති මට්ටමේ ඉතුරු ඒවා ටික හොයාගෙන පරමාණු වටේ එකසර යුගල් ටික මාර්ක් කරනවා. එච්චරයි කරන්නේ. ඕම් බලන්න මම එකක් ඇඳලා පෙන්නනවා. අපි අඳින්න ගමු කාවද HCl මුලින්ම කරන්නේ සැකිලි ව්‍යුහය අඳ ගන්නවා. හරිනේ. දැන් හවුලේ තියාගන්න ගාන හොයමු. හයිඩ්‍රජන්ගේ සංයුක්තාවය කීයද? 1යි. හරිනේ. ක්ලෝරින්ගේ සංයුක්තාවය කීයද? ඒත් 1යි. එහෙනම් බලන්න දෙයක් නැහැ මෙයා කොච්චරද හවුලේ තියාගන්නේ? 1. මොන එකක්ද? ඉලෙක්ට්‍රෝන යුගල් එකක්. ඉලෙක්ට්‍රෝන යුගල්. ඔව්. ඉලෙක්ට්‍රෝන යුගල් එකක් හවුලේ තියාගන්නවා. එහෙමනම් පුතේ. ඔව්. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් හයිඩ්‍රජන්ගේ එකක් ක්ලෝරින්ගේ. හයිඩ්‍රජනගේ වටේ නිරූපණය කරන්න වෙන ඉලෙක්ට්‍රෝන තියෙනවද? උඩ තිබ්බෙම එකයි ඒක හවුලට දීලා තියෙන්නේ. තව මේ නිරූපණය කරන්න ඉලෙක්ට්‍රෝන තියෙනවද? නෑ වෙන නෑ. උඩ තිබ්බෙම එකයි ඒක තමයි දීලා තියෙන්නේ. හරිද? පොඩ්ඩක් ඉන්න.
මයික් එක මූට් කරන්න පුතේ. හරි. ක්ලෝරීන්ගේ මෙතනද ඉලෙක්ට්‍රෝන කීයක් දීලා තියෙනවද මේ බන්ධනයේ ක්ලෝරීන්? එකක්. එකක් දීලා තියෙනවා. තව කීයක් තිබ්බද ක්ලෝරීන්ගේ අන්තිම ශක්ති මට්ටමේ? හතක් තිබ්බා. හතක් තිබ්බා. ක්ලෝරීන් 7 වෙනි කාණ්ඩේනේ. ඒක නිසා හතක් තිබ්බා. එකක් මෙතනට දුන්නා. තව කීයක් තියෙනවද? 6ක්. හයක් තියෙනවා. ඒ 6 ඉන්නේ. අපි හිතමු මේ තිත් ගත්තේ හයිඩ්‍රජන් එහෙනම් 4 විදිහට නිරූපණය කරන්නේ. ඔහොම මෙන්න. ඉන්නේ යුගල් විදිහට. දැන් මෙව්ව තමා මං කියපු මොන ඉලෙක්ට්‍රෝන යුගල්ද මේ? එකසර. මේවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මේක මේ ඉලෙක්ට්‍රෝන යුගල් මේක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. හරි. මේක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. මේ තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. දැන් බලන්න 8 සම්පූර්ණ වෙලාද කියලා හැමෝගෙම. දැන් ඔය ඔක්කොම කරන්නේ 8 සම්පූර්ණ කරන්නනේ. දැන් අපි හැමදේම කරන්නේ කණ්ඩ කියලා කියන්නේ. බොරු කතා. ඒ වුණාට පරමාණු හැමදේම කරන්නේ 8 සම්පූර්ණ කරන්න. දැන් මෙහෙමයි. මුන් දෙන්න මේක හවුලේ තියන් ඉන්නව තමයි. හරිද? ඒ වුණාට කවුරු හරි ඇවිල්ලා අහනවා මේ පැත්තෙන් ක්ලෝරින්ගේ. ක්ලෝරින් කියනවා අරකට මගේ. දැන් උගේ 8 සම්පූර්ණද? 2යි 4යි 6යි 8යි. හරි. හයිඩ්‍රජන් මේ පැත්තෙන් ඇවිල්ලා එකක් ආපුවාම මොකද කියන්නේ? මේ දෙකම මගේ කියනවා. ඔය සමහර කෙල්ලෝ ඉන්නේ කාගේද කියලා හොයන්න බැරි වුණු. අර උගෙන් ආපුවම මගේ කියනවා. තව එකකින් ආපුවම මගේ කියනවා. අපිට හොයාගන්න බෑ කාගේද කියලා. එහෙම උන් ඉන්නවා. හම්බෙලා තියනවද? අපේ කාලේ නම් හිටියේ හැබැයි. හයිඩ්‍රජන්. දැන් හයිඩ්‍රජන්ගේ 8 සම්පූර්ණ වෙන්නේ නැහැ. හයිඩ්‍රජන්ට කීය සම්පූර්ණ කරන්නේ පළවෙනි ශක්ති මට්ටමේ? 2යි. 2යිනේ. 2 සම්පූර්ණයි. හරි. දැන් මුන් දෙන්න අවුලේ තියාගෙන ඉන්නේනේ. දැන් යන්න බෑ. මේ තමා මේ දෙන්නගේ මොන බන්ධනේද මේ? සහසංයුජ බන්ධනේ. මේ තමයි මේ දෙන්නගේ සහසංයුජ බන්ධනේ. හරි. තිත් කතිර සටහන් අඳින්නේ ඔය විදිහට. හරි. මේ රවුම දාන්නත් පුළුවන් ඕනනම් මෙහෙම දාන්නේ නැතත් කමක් නැහැ. මම නම් නිකන් චූන් එකකටත් එක්කලා රවුම් කරනවා. උඹලා රවුම් කරන නැතත් කමක් නැහැ. රවුම් කෙරුවත් කමක් නැහැ. හරි. මේ අපි යන්නේ HCl නේ. අපි අන්තිමට ලියපු වාක්‍ය මොකද්ද මට කියන්න? සෑම පරමාණුවක්ම තම සංයුතාවයට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගණනක් අවුලේ තබා ගනී. හරි. ලියන්න ඊට යටින්. බන්ධනය සෑදීමට දායක වූ ඉලෙක්ට්‍රෝන හැර ඊගාව එක බන්ධනය සෑදීමට දායක වූ ඉලෙක්ට්‍රෝන හැර 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 ඉතිරි ඉලෙක්ට්‍රෝන
බන්ධනයේ සෑදීමට දායක වූ ඉලෙක්ට්‍රෝන හැර ඉතිරි ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස නිරූපණය කළ යුතුය නිරූපණය කළ යුතුය හරි කො අංක 1 දාලා HCl කියලා ලියලා මේක ඇඳගන්න මම අඳින්නේ බොම කීපයයි ඊට පස්සේ ඔබට තමයි අඳින්න වෙන්නේ ටියුට් එක මම එකයි ඕන කියන්නේ ලබන සතියේ ඊළඟ දවසේ වෙද්දී හෙට උදේ 8 ඉඳන් මම ටියුට් එක දෙන්න පටන් ගන්නවා 8 වෙද්දි මට පුළුවන් වැඩසටහන ඉවර කරගන්න මම ඉල්ලීමක් කරනවා ටියුට් එක අරගත්තට පස්සේ මුදල් ගෙවලා ටියුට් එක print කරගන්න විදියක් ඇත්තේම නැත්තම් මහන්සි නොබලා ටියුට් එක පොතේ ලියන්න ෆෝන් එකෙන් බලන් පොතේ ලියන්න පොතේ නෙමෙයි කොළවල ලියන්න ලියලා ස්ටේපල් කරගන්න හරි පුතේ ඉගෙන ගන්න වෙන මහන්සිය කවදාවත් අහක වෙන්නේ නැහැ print කරගන්න විදියක් ඇත්තෙම නැත්තම් යන්න විදියකුත් නැත්තම් කොරෝනා නම් හරි මේ ලියා ගන්න ඒකට කමන්නේ හැබැයි මේ විදියක් නැත්තම්ම නම් මොකද ලියන්න ගියාම එපා වෙනවනේ හරි නැත්තම්ම නම් ලියා ගන්න මොකද පුතේ ඕක ටියුට් එක ෆෝන් එකෙන් බල බල මං ස්ක්‍රීන් එකෙන් දාන එක බල බල ප්‍රශ්න කරන්න බෑ පැහැදිලිද මේ මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ උඹලා බය වෙන්න එපා ඒ ගැන හරිද මම මේක පොතේ ලියලා මට මහන්සිය කියලා බය වෙන්න එපා ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ හරිද කවදා හරි උඹට පළ දෙනවා ඒක උඹට විදියක්ම නැත්තම් print කරගන්න උඹ ඒක අතින් ලියාගනින් කමන්නේ හරි මට ඉතින් කරන්න දෙයක් නැහැ මම උඹලට වෙනදා ටියුට් ඔක්කොම ගෙනත් දුන්නා අතට ගෙනත් දුන්න ලස්සන කවර් පේජ් එකක උද්දාලා නියමෙට බබා වගේ ගෙනත් දුන්නා දැන් ඒක කරන්න මට බෑ හරි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ හරි මේක ඇඳගත්තද ඔව් ඔව් සර්. සර්. පුතේ අහගන්නකෝ දැන් මේක මම මකනවා මේක ඔයගොල්ලෝ නම් කෙරුවානේ දැන් අර දෙවෙනි සටහන් වර්ග තුනක් තිබ්බනේ සහසංයෝජ බන්ධනයක් නිරූපණය කරන්න ලුයිස් තිත්කතර සටහන් අනිත් එක මොකද්ද ලුයිස් ව්‍යුහ සටහන. ලුයිස් ව්‍යුහ සටහන ලුයිස් තිත්කතර සටහන අඳගත්තට පස්සේ ලුයිස් ව්‍යුහ සටහන අඳින එක මහ මගුලක් නෙමෙයි පුතේ අපිට තියෙන්නේ එකම දේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් එක ඉරකින් නිරූපණය කරනවා මේකනේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ගානා ඉරක් ක්ලෝරින් ඉතුරු එකසර ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරනවා අන්න තියෙනවා මේකේ ලුයිස් ව්‍යුහ සටහන උඹලට තේරුණාද ඔව් සර්. nothing නේ මේක ඇඳගත්තනම් මේක nothing හරි මේක ඇඳගත්තනම් මේකේ දෙයක් නැහැ හරි එක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලකට එක ඉරක් ගන්නවා ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් තිබ්බනම් මොකද කරන්නේ ඊට පස්සේ දෙකක් ගන්නවා. ඉරි දෙකක් ගන්නවා එච්චරයි කතාව ඉරි දෙකක් ගන්නවා හරි ලියන්න මාතෘකාව ලුයිස් ව්‍යුහ සටහන ලුයිස් ව්‍යුහ සටහන ලුයිස් ව්‍යුහ සටහන අද පන්ති ආවේ නැත්නම් ඉතින් sorry මම මේකේ මේ වීඩියෝ එක YouTube එකට දානවා ක්ලාස් එකේ නෙමෙයි අය සහ සංයුජ සංයෝගවල ව්‍යුහ ඇඳීම ලුයිස් ව්‍යුහ ඇඳීම කියලා මම මේක දාන්නම් ඔයාලගේ යුතුයකමක් මේක දැකපු නැති හැමෝටම යවන එක ඇයි මේක අමාරුයි කියලා හිතාගෙන ගොඩාක් අය පුතේ ලුයිස් ව්‍යුහ අඳින එක වරද්දනවා හරි ඉතින් ඕන කෙනෙක් බලාපු ආවේ ඔබටත් පින් සිද්ධ වෙනවා මටත් පින් සිද්ධ වෙච්ච ආවේ හරි ඕන කෙනෙක් බලලා ඉගෙන ගත්තාවේ ආවම මාතෘකාවක් හදලා මේ ලස්සනට දාන්නම් ඕගොල්ලෝ දන්න කියන හැමතැනම මොනා කරන්නද බෙදා හරින්න උඹලා කේලම් කියන්න හරි දක්ෂයිනේ හරි මේ වගේ වැඩ කරන්න පුරුදු වෙන්න ඕන හරි යවන්න ඕන කෙනෙක් ඉගෙන ගත්තා මම දාන්න එකෙක් අරින්නකෝ 50කට ඒ ඇති හරි එච්චර බැයිද හරි
එතකොට මම අදරෑ මේක හදලා දාන්නම් ඈ. සහසංයුජ සංයෝගවල සූත්‍ර ඇඳීම මේ ව්‍යුහ ඇඳීම. හරි. ලියන්න මෙහෙම. ලුයිස් තිත්කතිර සටහනෙහි ලුයිස් තිත්කතිර සටහනෙහි ලුවිස් තිත්කතිර සටහනෙහි ලුවිස් තිත්කතිර සටහනෙහි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට ලුවිස් තිත්කතිර සටහනෙහි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කෙටි ඉරක් ද එකසර ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කෙටි ඉරක්ද එකසර ඉලෙක්ට්‍රෝන යුගල් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් වෙනුවට කෙටි ඉරක්ද එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තිත් වලින්ද එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තිත් වලින්ද නිරූපණය කළ විට ලුවිස් ව්‍යුහ සටහන ලැබේ. තේරෙනවනේ? නෝට් එක දාන්න පන්තිරුණා. හරි. මේ දෙක අඳගන්න. මේ දෙකම ආය අඳගන්න ඈ. මේක මේකේ ලුවිස් තිත්කතිර සටහන මේක ව්‍යුහ සටහන. තිත්කතිර සටහන ව්‍යුහ සටහන. අපි මන් තිත් සටහන අදින හැටි ළමට සතියේ මොකද පුතේ ඇහුවේ? ඕක රවුම් කරන්න ඕනේ නැද්ද සර්? මේ දෙකම අඳ ගන්න ඕන මං කිව්වේ. අරකට යටින් මේ දෙකම අඳ ගන්න. මේක තිත් කතර සටහන මේක ව්‍යුහ සටහන. තිත් සටහන අඳින හැටි මම ලබන සතියේ කියලා දෙන්න. අපි දැන් මේ දෙක ඇඳලා බලමු වෙන සංයෝගයක එකක්. ඔයාලා මට උදව් කරන්න. පස්සේ සේරම අඳින්නේ තොපි තමා. දැනට මම තව එකක් දෙකක් ඇඳලා පෙන්නනවා. අපි නිකමට එකක් ඇඳලා බලමු. අපි ඇඳලා බලමු කාබන් ඩයොක්සයිඩ් බලන්න. මේක ඇඳලා ඉවරද? ඔව් සර්. ඔව් සර්. ඔව්.
අපි ඇඳලා බලමු කාබන් ඩයොක්සයිඩ් බලන්න. ඔයාලා මට උදව් කරන්න. CO2 මට කියන්න මේකේ මධ්‍ය පරමාණුව කවුද සැකිලි ව්‍යුහය අඳිද්දී? කාබන් කාබන් මැද. ඔක්සිජන් දෙන්න දෙපැත්තේ මෙහෙම. කාබන් මැද ඔක්සිජන් දෙන්න දෙපැත්තේ. මට කියන්න ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7යි 7ක් නෑ බං. බොරු කියන්න එපා. කීයද? ඔක්සිජන් කීවෙනි කාණ්ඩෙද? 6 වෙනි කාණ්ඩේ. 6යි. හයයි. ඉලෙක්ට්‍රෝන 6යි. කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ කීයක් තියෙනවද? 4යි 4යි. 4යි. කාබන් 4 වෙනි කාණ්ඩය. හරිද? එතකොට ළමයි මෙයාගේ 6යි නිරූපණය කරන්න තියෙන්නේ මෙයාගේ 4යි නිරූපණය කරන්න තියෙන්නේ. දැන් බලමු හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. කාබන් නම් ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් හවුලේ තියාගන්න ඕනද? සංයුක්තාව කීයද මෙයාගේ? 4ක් 4යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් හවුලේ තියාගන්න ඕන. ඔක්සිජන්ගේ සංයුක්තාව 2යිනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? 2ක් දෙකක් හවුලේ තියාගන්න ඕන. හරි. ඔක්සිජන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන යුගල් 2 ගානේ හවුලේ තියාගත්තාම මෙයාගේ 4 හරියනවද නැද්ද? හරියනවා හරියනවනේ. එතකොට හරි. එහෙනම් මේ තියෙන්නේ මේ ඔක්සිජන්ුයි මේ කාබනුයි හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන යුගල් 2. කොහොමද යුගල් 2 මාක් කරන්නේ? යුගල් දෙකක් එපා. කොහොම? මේ තියෙන්නේ මේ ඔක්සිජන්ුයි මේ කාබනුයි තියාගන්න හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන යුගල් 2. හවුලේ තියාගන්න ගාන හොයාගන්නේ කොහොමද? සංයුජතාවට සමාන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. ඔක්සිජන්ගේ සංයුක්තාව 2යි. එහෙනම් එක ඔක්සිජන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් හවුලේ තියාගන්නවා. මේ හරිනේ. ඔක්සිජන් 2යි හවුලේ තියාගන්න තියෙන්නේ. කාබන්ගේ සංයුක්තාව 4යි. එහෙනම් කාබන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් හවුලේ තියාගන්නවා. හරිනේ. කාබන් ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් හවුලේ තියාගන්නනේ. දැන් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් මේ බන්ධන හදන්න දීලා තියෙනවද? මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් මෙතනටයි මෙතනටයි දීලා තියෙනවද? 4ක් 4ක් දීලා තියෙනවා. තිබ්බෙත් 4යි. එහෙනම් එක සැර ඉලෙක්ට්‍රෝන තියෙනවද කාබන් මත? නෑ නැහැ. එහෙනම් මුගේ මෙතන නම් කරන්න ඉලෙක්ට්‍රෝන නැහැ. පැහැදිලිනේ? ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බා. 6 වෙනි කාණ්ඩෙනේ. මෙතනට කීයක් දීලා තියෙනවද? 2ක් 2ක් දීලා තියෙනවා. එහෙමනම් තව කීයක් මෙතන ඉන්නවද? 4ක් 4ක් ඉන්නවා. මම කාබන්ගේ ඉලෙක්ට්‍රෝන තමයි තිත් කියලා හිතුවේ. එහෙනම් ඔක්සිජන්ගේ 4 වෙන්න එපා. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා මේ විදිහට. හරි. මෙතනත් ඒ වගේ ඉලෙක්ට්‍රෝන 4ක් ඉන්නවා. ඕක තමයි කාබන් ඩයොක්සයිඩ්ගේ තිත් අතර සටහන. බලමු. මේ ඔක්සිජන් කියනවා මේ අටම මගේ කියලා. අෂ්ටකයේ සම්පූර්ණද? ඔව් ඔව්. ඔව් සර්. මේ ඔක්සිජන් කියනවා මේ අටම මගේ කියලා. සම්පූර්ණයිනේ. කාබන් කියනවා මේ අටම මගේ කියලා. කාබන්ගේ අට සම්පූර්ණද? ඔව් ඔව්. ඔව්. වැඩේ ගොඩ. දැන් මේකේ ලුයිස් සටහන ව්‍යුහ සටහන අඳිමු. කොහොමද අදින්නේ? කාබන් ඔක්සිජන් ඔක්සිජන්. මෙතන ඉරි කැලි කීයක් ගන්නවද? 2ක් දෙකක්. මෙතන ඉරි කැලි කීයක් ගන්නවද? 2ක් දෙකයි. එතකොට මේ ඔක්සිජන් වටේ මේ ඔක්කොම ටික තිත් තියෙනවා. හොයද? මේ ඔක්සිජන් වටේත් ඒ විදිහම. ඔන්න මෙයාගේ මේ මොන සටහනද? ලුයිස් ව්‍යුහ ව්‍යුහ සටහන සටහන. ලුයිස් ව්‍යුහ සටහන. ලුයිස් ව්‍යුහ සටහන. තේරුණාද? ලේසිද අමාරුද මේ වඳින එක? ඈ ඔයාලට හිතෙන්නේ ලේසි. කියන්නේ. ලේසි මොනා කෙරුවනම්ද? සංයුජතා සහ කාණ්ඩාංක මොනවා තිබ්බනම්ද? පාඩම් පාඩම් තිබ්බනම්. තේරුණා? හරි. අපි පුතේ ඊටු ටික ලබන සතියේ